අපේ සාකච්ඡාව පදනම වෙන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි කොටස දුක්ඛ සත්‍ය. ඊට පස්සේ අපි ඉංග්‍රීසි පාඩමට යමු වෙනවා මේ කොටස සාකච්ඡා කිරීමෙන් පස්සේ. වහන්සේලාත් මේ අතරේ මගදී සාකච්ඡා කරන්න ප්‍රශ්න යොමු කරගන්න පුළුවන්. ඒ ඉංග්‍රීසි යෙදුම් සම්බන්ධව සහ අවශ්‍ය වෙන කාරණා සම්බන්ධව අපිට සාකච්ඡාවක් විදියට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. The four noble truths are the base of the Buddhism. So බුදුදහමේ පදනම වෙන්නේ චතුරාර්ය සත්‍ය. The Buddha expounded it. බුදුන්වහන්සේ ඒක පැහැදිලි කරා in his first sermon. බුදුන්වහන්සේගේ මුල්ම දේශනාව තුළ. To his old colleagues. පරණ සහායට හිටපු පිරිස, the five ascetics, පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට. We can find this particular discourse අපිට මේ දේශනාව සොයා ගන්න පුළුවන් in early Buddhist scriptures. ඒ මුල් බුදු සමයේ දේශනා තුල. සූත්‍ර පිටකයේ කොටස් වල. We can have fairly good account of Buddha's teaching. අපිට ගොඩක් හොඳ විස්තර සොයා ගන්න පුළුවන් by studying the four noble truths. ඒකට බුදුදහමේ කාරණා පැහැදිලි කරගන්න පුළුවන් අපිට මේ චතුරාර්ය සත්‍ය අධ්‍යයනය තුළ. The four noble truths are චතුරාර්ය සත්‍ය උතුම් සත්‍ය සතර වෙන්නේ දුක්ඛාරිය සත්‍ය. The truth of suffering. දුක පිළිබඳ සත්‍ය. The nature of suffering. අපි භවය තුල ජීවිතය තුල අත්දකින පීඩාකාරී දුක්ඛිත ස්වභාවය. දෙක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. The truth of origin of suffering. දුකේ හටගැන්ම. දුක ඒ තුල කතා වෙනවා the cause of suffering. දුකට අදාළ හේතුව. Third one, dukkha nirodha ariya satya. Tevanuwa, the truth of cessation or extinction. Nati kirima, kelawara kirima, dukkha. Dukkha kelawara kirima pilibanda satya. Natang liberation from suffering. Dukkhen nidahas වේ. නිවන පිළිබඳ කතා කරා. Dukkha Nirodha Gamini Patipadariya Satya, the truth of the path leading to liberation. A Vimuktiya Desata Vana Marge. Pilibanda Satya. Cessation or extinction. Dukkha Nathikirima. Pilibanda Vana Marge. The way to liberation of suffering. Vimuktiya Dukkhen Nidahasvime Maga. Vimukti Maga. The first noble truth, palaveni arya satya, utum satya, dukkha arya satya, is usually translated into English. Samanyi English වලට පරිවර්තනය කෙරෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරෙන්නේ as the noble truth of suffering. පෙළීම පීඩනය පෙළීම පිළිබඳ වූ උතුම් සත්‍ය ලෙස. However, the English translation doesn't give wider meaning. එසේ වෙතත් මේ ඉංග්‍රීසි පරිවර්තනයේ suffering කියන එකෙන් බුදුදහමේ අර්ථවත් කරන දුක පිළිබඳ ඒ පළල් අර්ථය ගම්ම්‍ය වෙන්නේ නැහැ. As it is of the original Pali term. ඒ පාලි මුල් භාෂාවේ අපි ගන්න අර්ථය බුදුදහමේ අර්ථවත් කෙරෙන දුක පිළිබඳ සංකල්පය suffering කියන වචනය තුල එන්නේ නැහැ. The noble truth of suffering මේ දුක පිළිබඳ යථාර්ථවත් උතුම් සත්‍ය a detailed account of suffering is given. එතන
දුක පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරිපත් කෙරෙනවා. Anyway, some are misled regarding Buddhism. කොහොමුණත් මේ ඉංග්‍රීසි විශේෂයෙන් බටහිර මේ විදිහට පරිවර්තනය කරලා තියෙන එකෙන් තමයි බටහිර ලෝකයට බොහෝ විට ඉංග්‍රීසි එකෙන් යන්නේ. ඒකට ඒ අය වැරදි විදිහට මේක අල්ල ගන්නවා මේ පරිවර්තන and considered it to be a teaching of pessimistic. සර්ව අසුභවාදී දහමක් ලෙස බුදුදහම පෙන්වුම් කරන්න වැරදි අවබෝධයක් තුළ සමහරක් යොමු වෙලා තියෙනවා මේ පරිවර්තන වල තියෙන දුර්වලකම නිසා. It is not reasonable. මොකද ඒක යුක්ති සහගත නැහැ. At all කොහෙත්ම when considering it in deeper meaning. බුදුදහමේ දුක පිළිබඳ කතා කරන ගැඹුරු අර්ථයට යනකොට ඒක යථාර්ථවත් නැහැ. දැන් අපි ගත්තොත් modern medicine reveals the gravity of cancer. මේ නවීන වෛද්‍ය විද්‍යාවේ පිළිකාවේ තියෙන භයානකකම හෙළිදරව් කරනවා. කිසිම හොඳක් ඒකේ පෙන්වන්නේ නැහැ. And thereby the modern medicine cannot be defined as something miserable. එතකොට ඒ පිළිකාවේ තියෙන අයහපත පෙන්වනවා කියලා ඍණාත්මක පැත්ත දක්වනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ බටහිර වෛද්‍ය විද්‍යාව දුක් සහගත නරක ඍණාත්මක එකක් කියලා. ඒ නිසා බුදුදහම දුක පිළිබඳ කතා කරා කියලා ඒක ඒ ජීවිතයේ යථාර්ථයක් වන තත්වයක් පිළිබඳ විවරණය කිරීම තුළින් එවැනි ප්‍රවේශයකින් චතුරාර්ය සත්‍ය ආරම්භ වීම නිසාම බුදුදහමට එහෙම වැරදි අදහසක් ඉදිරිපත් කිරීම කොහෙත්ම නිවැරදි වෙන්නේ නැහැ. However, Buddhism is neither pessimistic nor optimistic. කොහොමුණත් බුදුදහම සර්ව සුභවාදී හෝ සර්ව අසුභවාදී එකක් නෙවෙයි. pessimistic අසුභවාදී, optimistic සුභවාදී. But realistic. බුදුදහම යථාර්ථවාදී. As it points out, මොකද බුදුදහමෙන් පෙන්වුම් කරනවා the authentic reality of life. ජීවිතයේ අතිශය තාත්වික යථාර්ථය. And universe ඒ වගේම බාහිර ලෝකය. විශ්වය. Buddhism reveals බුදුදහම එළිදරව් කරනවා and discloses දේශනා කරනවා all phenomena realistically. සියලුම ධර්මතාවයන් යථාර්ථවාදී සහ objectively පරමාර්ථමය වශයෙන්. Realistically and objective. බුදුදහම මේ සමස්තය පෙන්වුම් කරන්නේ යථාර්ථවාදී සහ objectively පරමාර්ථමය වශයෙන්. ඒ කියන්නේ ගැඹුරටම ගිහිල්ලා සත්‍ය වෙන අර්ථය. Buddhism doesn't take man into unknown end based on faith or fantasy. බුදුදහම නොදන්න අනන්තයක් වෙත මිනිසා විශ්වාසය පදනම් කරගෙන එහෙම යොමු කරන එකක් නෙවෙයි. දැන් ආගම තුලින් කරන්නේ ලෝකේ සියලුම ආගම් වලින් කරන්නේ මිනිසා නොපෙනෙන අනන්තයක් වෙත යොමු කරනවා. දෙවියන් වහන්සේ සහ ඒ ආගමේ කරන විශ්වාස පද්ධතියට අනුව ජීවත් වීම තුළ කිසිවෙක්ට මේ ලෝකයේ තුල ප්‍රායෝගිකව අත්දකින්න බෑ විමුක්තිය. එතකොට ඒක නොපෙනෙන අනන්තයක් වෙත මිනිසාගෙන් පරිබාහිර නොපෙනෙන අනන්තයක් වෙත විශ්වාස පද්ධතියක් තුළ ආගම විසින් මිනිසාව මෙහෙයනවා. බුදුදහම එවැනි කාරණයක් කරන්නේ නැහැ. බුදුදහම පුද්ගලයාගේ ඉන්ද්‍රයන් බාහිරට යොමු වෙලා තියෙනවා. ඒවා පුද්ගලයා දෙසට යොමු කරලා පුද්ගලයා තුලින්ම පුද්ගලයාට යථාභූතය ලබා දෙන තාත්වික ප්‍රායෝගික මාර්ගයක් අපිට පනවනවා. But in all other popular religions, සෑම ජනප්‍රිය ආගමකම man is guided into an unknown end. මිනිසා යොමු කරන්නේ නොපෙනෙන අනන්තයකට based on faith in God and creation. ඒ දෙවියන් සහ නිර්මාණවාදයේ පදනම් කරගත් විශ්වාස පද්ධතියක් තුළ. The ultimate goal or objective of such religions. එතකොට ඒ බඳු ආගම් වල පරම අරමුණ
තමන්ගේ පරම අභිප්‍රාය cannot be achieved in this life. මේ ජීවිතයේ කිසිවෙක්ට ලබන්න බෑ. But the ultimate goal of Buddhism, බුදුදහමේ උගන්වන යථාර්ථය, ඒ පරම නිෂ්ඨාව, නිවන යම් යම් මට්ටම් වලින් හෝ මේ ජීවිතය තුළ ලබන්න පුළුවන්. අපි චතුරාර්ය කියන්නේ සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වඩනවා නම් ගොඩක් කරාට ඒක අපි ගිහි වැටියට අපේ අතින් කෙරෙන්නේම නැහැ. යම් ප්‍රමාණයකට තමයි අපි ඒක අවබෝධයකට යන්නේ. නමුත් ඒක වඩනවා නම් කියන්නේ ජීවිතයේ ස්වභාවය ජීවිතය තුළින්ම දකින්න නැත්නම් සතර සතිපට්ඨාන සූත්‍රයේ කණ්ණාඩියක් ලෙස අරගෙන තමන්ගේම ජීවිතයේ තුළින් ප්‍රත්‍යක්ෂණය කරනවා නම් ඒ ගැඹුරින් කාලයක් කරනකොට ශූන්‍යතාවයේ මේ ජීවිතය කියලා අල්ලගෙන ඉන්න ඒ උපාදානයේ තියෙන නිස්සාරණ ස්වභාවය ප්‍රායෝගිකව අත්දැකලා යම් තැනකට ජීවිතය යොමු කරගන්න පුළුවන් බව අපිට උපකල්පන ඥානයක් තුළින් දියුණු උපකල්පන ඥානයක් තුළින් යම් අදහසක් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ආගම් වල පෙන්නන ඒවා මොන ආකාරයකින්වත් අපිට මේ ලෝකයේ තුල අත්දකින්න බෑ. But the ultimate goal of Buddhism, බුදුදහමේ ඒ පරම නිෂ්ඨා අන්තිම මුඛ්‍ය පරමාර්ථය, which is mentioned as නිබ්බාන, නිවන ලෙස සඳහන් කරන තත්ත්වය, can be penetrated, ප්‍රායෝගිකව අවබෝධ කරගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්, can be penetrated in this very life, මේ ජීවිතය තුළම, in this very life itself, මේ ජීවිතය තුළම, by means of මගින් following the eightfold path, ආරෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම, of the four noble truth, මේ උතුම් සත්‍ය හතර තුළ මාර්ග සත්‍යය දක්වන. Accordingly, Buddhism tells us what life and the world around us is. ඒ අනුව බුදුදහම අපිට පෙන්නනවා ජීවිතයේ යථාර්ථවාදීව ජීවිතය කියන්නේ මොකක්ද සහ ඒ බාහිර ලෝකය ජීවිතය හා ගැටෙන බාහිර ලෝකයේ සැබෑ තත්ත්වය කුමක්ද? And the way to eternal peace, අනතුරුව ස්ථාවර සදාතනික සාමයකට, emancipation, නිදහසකට, යනුව මේ ජීවිතය තුළම utmost happiness ලැබිය හැකි උපරිම සතුටට, ඒ නිදහස් විමුක්තිය තුළ ලබන උපරිම සතුටටත් මේ ජීවිතය තුළම මඟ පෙනෙනවා. The Pali term dukkha means suffering. ඒතකොට මේ පාලි ටර්ම් එක පාලි භාෂාවෙන් දුක්ඛ කියලා සඳහන් කරන වචනය. ඉංග්‍රීසි භාෂාවේ විවිධ ආකාරයෙන් උත්සාහ කරනවා ඒකේ ඒ පළල් අර්ථය මේ සත්‍යය දක්වන ආකාරයට පෙන්නන. ඒකට වචන ගොඩක් පාවිච්චි කරන්න වෙනවා. suffering, පෙළීම, pain වේදනාව, sorrow දුක, misery, පශ්චාත්තාපය, lamentation, ශෝක වීම, agony, ඒත් දුක, distress, කනස්සල්ල and so on, ඔය වගේ ගොඩක් වචන පාවිච්චි කරන්න වෙනවා මේ suffering කියන එක ඒ සමස්තයේ එකතුවක් හැටියට සලකන්න වෙනවා. The opposite is සුඛ. ඒතර දුක්ඛ කියන එකේ විරුද්ධ වචනය සැප. ඒකෙන් මේ පරයය තුල අදහස් කරන්නේ happiness, සතුට, joy, සතුට, comfort, පහසුව, ease, නිදහස් වීම. පහසු වීම මේ ගැට වලින් සංයෝජන වලින් නිදහස් වීම. But the dukkha in the first noble truth has a deep and wide philosophical meaning. නමුත් මේ දුක කියන එක ඉංග්‍රීසි වචන වලට ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. එතන මොකද මේ චතුරාර්ය සත්‍ය තුල පෙන්වන විදිහට බැලුවොත් යම් දාර්ශනික අර්ථයක් ඒ තුල ගැබ් වෙන නිසා. It cannot be depicted, ඒක පෙන්වන්න බෑ, explain පැහැදිලි කරන්න බෑ in a few words, වචන ස්වල්පේ. The noble truth of dukkha, මේ උතුම් දුක්ඛ සත්‍ය තුල the true nature of life,
ජීවිතයේ සැබෑ ස්වභාවය. An external world, ඒ වගේම බාහිර ලෝකයේ සැබෑ ස්වභාවය. Is vividly and evidently. Vividly පැහැදිලිව, evidently පදනමක් සාක්ෂි සහිතව. Elucidated. පැහැදිලි කරලා තියෙනවා. Explicated. විවරණය කරලා තියෙනවා. Even though the Buddha comprehensively expounds suffering, බුදුන් වහන්සේ තාම පුළුල් ලෙස දුක පිළිබඳව කතා කරා. නැත්නම් pain, වේදනාව, emptiness, මේ ජීවිතයේ හිස් බව, impermanence, අනියත බව, or related to life, ජීවිතයට සම්බන්ධ ඔය තත්ත්වයක් කතා කරා. It doesn't reject or negate the happiness in life. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, නැත්නම් නිෂේධනය කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. මේ ජීවිතයේ අපි ලබන తాවකාලික ලෞකික සන්තුෂ්ටිය සතුටු ස්වභාවයන් පිළිබඳ. The Buddha tells different forms and ways of happiness. බුදුන් වහන්සේ අපිට විවිධ ආකාරයට මේ සැපවන් දෙකක් පිළිබඳ පැහැදිලි කරා. As materialistic happiness, භෞතික ලෞකික සැප. And spiritual happiness. වගේම අපි මාර්ගඵල අවබෝධය තුළ ලබන ආධ්‍යාත්මික සතුට. As laymen, ගිහියෝ හැටියට, householders, ගෘහී වාසිකයන් හැටියට, ගෙවල් දොරවල් වල ඉන්න අය හැටියට. Having the following factors, මේ පහත කාරණා තිබීම was preached, දේශනා කරනු ලැබුවා to be worldly happiness, ලෞකික සැප හැටියට. අත්ති සුඛ. The happiness of possessing righteously earned wealth and property. ධාර්මිකව උපයගත්ත ධනයක්, දීපලක්, භෞතිකව දේවල්, අවශ්‍ය දේවල් ඇති කියලා දැනෙන සතුට. අත්ති සුඛ. එතකොට වැග්ගපද්‍ය, සිංහලවාද වගේ සූත්‍රවල පුරුල්ල කතා කරන්නේ මේ ලෞකික තත්ත්වයන් ජීවිතයේ සතුට නඩත්තු කර ගැනීම සම්බන්ධ. ගිහිනා කාමභෝගී කියන එක මේ ගිහි අය කාමභෝගී හැටියට පිළිගැනීමක් තියෙනවා සම්ප්‍රදාය තුළ. අනන සුඛ, the happiness of being free from debt. ණයෙන් නිදහස් වීම තුළ ලබන සතුට. Being indebted is a grief. ණය වීම දුකක්. If you can lead a life without getting entangled in the net of webs, that is also kind of happiness. And bhoga sukha, the joy of consuming of righteously earned possession. නිවැරදි විදිහට උපයගත් දේවල් පරිහරණය කිරීමෙන් ලබන සැප. සමහර අයට නිවැරදිව උපයාගත්ත ධනෙ තිබුණා, ණයක් නැතුව හිටියත් ඒ සම්පත් පරිහරණය කරන්න බෑ. එක්කෝ කායික දුබලතාවයක්, එහෙම නැත්නම් ලෙඩක් මොකක් හරි නිසා ඒ තියෙන සම්පත් පරිභෝජනය කරන්න බෑ. ඒතර එතනත් මානසික අසහනයක් ඇති වෙනවා. එතන සැපයක් වෙන්නේ මේ මානවජ්‍ය සුඛ. Again, the joy of leading life of just and righteous men. යුක්ති සහගත විදිහට just, righteous, ධාර්මික විදිහට ජීවිතය තමන් ගත කරනවා කියලා තමන්ට දැනෙන සතුට. එතකොට මෙන්න මේ වගේ ඊටාම දියුණු, ඒ කියන්නේ ලෞකික පැත්තේ දියුණු මට්ටමක් සතුට හැටියට පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙතන මේ සංකල්ප තුල අපිට ඒ කියන්නේ විවිධ ආකාරයකට ගත්තොත් අපි යාන වාහන, භවභෝග, ඉඩම් කඩම්, දෙසිදස්සෝ ඒ විවිධ ආකාරයට අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ සමස්තය ආවරණය කරන ආකාරයේ නිවැරදි වර්ගීකරණයක්, සමස්තය ආවරණය වන ආකාරයේ හතර ආකාරයේ වර්ගීකරණයක් මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඊටාම ඉහළ මට්ටමේ. අතරම මෙවැනි සංකල්ප අපි වහන්සලා මේ බටහිරට කතා කරොත් අතරම මේ ඊටාම දියුණු අදහස්. ඒ කියන්නේ ලෝකේ දියුණුම අදහස් බුදුදහම තුළ තියෙනවා. අපිට මේ පුංචි පුංචි කොටස් ඉංග්‍රීසි භාෂාව ඊටාම
ඉහළ මට්ටමකින් දියුණු කරගෙන පහසුවෙන් මේවා එක්ක ලෝකයට අපිට ඒ පණිවිඩය අරගෙන යන්න පුළුවන්. මේ සේවාසය තුළ මේ අවශ්‍ය කරන මෙහෙවරක් ඒ වගේම බුදුදහමට මානව වර්ගයාට අලුත් ආලෝකයක් ලැබෙන ක්‍රියාවලියක් වෙනවා. ඒ නිසා මේ වසර තුළ වහන්සලා මේ ඉංග්‍රීසි භාෂාවට තියෙන දැනුම දියුණු කරගෙන වහන්සලාගේ දන්න මේ ගැඹුරු ධර්ම ඥානය ලෝකයට ගෙනියන්න මෙවලමක් විදිහට යම් උත්තේජකයක් ලබා දීම අපේ කාර්යයක් මේ වැඩසටහන තුළ. As a layman or household, ගිහියෙක් ගෙදරක ඉන්න කෙනෙක් හැටියට one should have basic needs earned in correct means. One should have basic needs. යමෙක්ට මූලික අවශ්‍යතාවයන් තියෙන්න ඕන. Earning correct means. හරි විදිහට උපය ගන්න. Correct means. නිවැරදි මාර්ග වලින් උපය ගන්න. And enjoy leading a good life. මේ හොඳ ජීවිතයක් ගත කරලා ඒකේ යම් සතුටක් ලබන්න. Without being burdened to anyone. කිසිවෙක්ට බරක් නොවි. It's a worldly contented life. ඒක ලෞකික සන්තුෂ්ටිමත් ජීවිතයක්. It's needed to promote spiritual life. මොකද එය උදව් වෙනවා ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්න. ඒකට මේ ආදීනව දැකීම නම් ඒ ලෞකිකත්වය තුල ගත කිරීමක් වෙනවා. ආදීනව දකින්න. Buddhism teaches both worldly and spiritual happiness. ඒකට බුදුදහම මේ අනුව පේනවා ලෞකික සහ මේ ආධ්‍යාත්මික වශයෙන් සැප ඊටාම දියුණු මට්ටමකින් කතා කරනවා. ඒ නිසා කොහෙත්ම බුදුදහම pessimistic අසුබවාදී දුක පදනම් කරගත්ත එකක් කියන එක යුක්ති සහගත නැහැ. ඒක වැරදි අර්ථකථනයක් මේ නොමගේ වීමක් තුල ලබන. Buddhism also admits worldly happiness. මොකද බුදුදහම පිළිගන්නවා. Buddhism also admits පිළිගන්නවා worldly happiness ලෞකික සතුට. Though not permanent. ඒක ස්ථාවර නොවුණා. The concept of dukkha තුර මේ දුක කියන සංකල්පයේ චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍යයට අනුව as depicted පෙන්눔 කරනවා. ඒ දුක්ඛාරිය සත්‍ය or the truth of suffering is threefold. තුන් ආකාරයකින් මේ දුක විවරණය වෙනවා. දුක්ඛ පළවෙනි එක. all suffering related to life. ජීවිතයට සම්බන්ධ සාමාන්‍ය සියලු දුක් ඒ මාතෘකාව තුළ පෙනෙනවා. විපරිණාම දුක්ඛ. suffering due to change or impermanence. ඒකට මේ පිළීම දුක්. වෙනස් විපරිණාම දුක්. ඒ කියන්නේ නිතරම ලෝකේ කියන්නේ පරිවර්තනීය ස්වභාවයට ලෝකේ කියලා කියනවා. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති ඊටස් අඤ්ඤතත්තං ඒතර මේ ඇතිවීමයි නැතිවීමයි අතර අන්‍ය ස්වභාවයක් ගන්න. ඒතර මේ අන්‍ය ස්වභාවයක් ගැනීම විපරිණාම තත්ත්වයේ හැටි ලෙස සැලකෙනවා. ඒ ඇතරම ගත්තාම තිතියක් කියලා එකක් පැවැත්මක් පිළිබඳව මේ ගැඹුරටම යනකොට පැනවෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය ඇතුලේ. ඒකට සංඛාර දුක්ඛ. Suffering due to clinging on five aggregates. පංචස්කන්ධ විදිහට මේ ජීවිතයේ තුල අපි අත්දකින ඒ ක්‍රියාවලිය තුල ඒ ජීවිතය කියලා යන ක්‍රියාවලිය මම පුද්ගලෙක් හැටියට අල්ලා ගන්න තත්වයේ තුල අපි ලබන දුක පරමාර්ථ දුක. එතකොට දැන් දුක්ඛ කියන ගත්තොත් එතන අර්ථවත් වෙන්නේ දුක්ඛ means එකෙන් තේරුම වෙන්නේ all kind of suffering in life. ජීවිතයේ සියලු දුක් such as birth ඉපදීම, decay, ජරාවට දිරීමට පත්වීම, sick ලෙඩවීම, aging වයසට යෑම, death මරණය, ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ඒ කොටස් ටික. Union with what is displeasing. අප්‍රසන්න දේවල් එක්ක එකතු වීම සිද්ධ වීම. Seeing disagreeable sights. අකමැති දේවල් දකින්නට ලැබීම. Tasting disagreeable food. තමන් අප්‍රිය දේවල් කණ්ඩ වීම. Hearing
desirable undesirable noise එතන misprint එකක් තියෙනවා hearing undesirable noise අකමැති දේවල් ශ්‍රවණයට ලැබීම coming together with disagreeable people එකඟ වෙන්න බැරි අප්‍රිය පුද්ගලයන් සමග එකඟ වෙන්න එකතු වෙන්න වීම an association with the unbeloved තමන් අකමැති ආදරය නොදක්වන ප්‍රියතාවයක් නොදක්වන එක ඇසුරු කිරීමට වී නැත්නම් union with what is displeasing අප්‍රසන්න දේවල් සමග එකතු වෙන්නට ලැබී මම එකම දේ කීප විදිහට පෙන්වන්නේ විවිධ තැන්වල මේ විවිධ ආකාරයේ ඉංග්‍රීසි පරිවර්තන දකින්න තියෙනවා ඒ පිළිබඳ හුරුවක් ඇති වෙයි separation from what is pleasing ප්‍රසන්න දේෙන් කැමති දේෙන් වෙන් වෙන්න වී enjoyable සතුටු වෙන දේවල් වලින් වෙන් වෙන්න වෙයි එනත separation from the loud ආදරය කරන අයගෙන් වෙන් වෙන්න වී not getting what is needed or desired අවශ්‍ය කරන ආස කරන දේවල් නොලැබී දැන් ඔය දුක්ඛ කියලා දුක්ඛ සත්‍යයේ පළවෙනි කොටස මේ කොටස් වර්ග කරන කොටස් තුනේ පළවෙනි කොටස තුල ඔය අපි ප්‍රායෝගිකව අපිට අත්දකින්න පේන්න දකින්න තියෙන ඒ සාමාන්‍ය සමස්ත දුක මේ පළවෙනි කොටස තුල ආවරණය වෙනවා in life we have to undergo bitter and unpleasant experiences ජීවිතය ඇතුලේ අපිට අත්විඳින්න වෙනවා bitter මිහිරි unpleasant අප්‍රසන්න අත්දැකීම් unpleasant අප්‍රසන්න අත්දැකීම් experiences of mental and physical suffering දේවා මානසික සහ කායික පිළීම් and all those unpleasant hardships is සමස්ත අප්‍රසන්න දුෂ්කර තත්වයන් which cause grief දුක ඇති කරන lamentation වැළපීම ඇති කරන ශෝකය ඇති කරන distress කනස්සල්ල ඇති කරන sorrow දුක ඇති කරන pain වේදනාව despair කනස්සල් and so on are meant here to be දුක්ඛ දුක්ඛ හැටියට ඔන්න ඔය ටික ඇති කරන අර කියන කාරණා ටික මතු කරලා විස්තරාත්මකව පෙන්නනවා this is only one aspect of dukkha මේක එක ස්වરૂපයක් දුක්ඛ සත්‍යයේ ওই පළවෙනි කොටස ඇතුලේ පෙන්නනවා. ඒක අපිට පැහැදිලි තත්ත්වයක්. That's why the term suffering is said to be incomplete in defining the Pali term දුක්ඛ. එතකොට මේ Pali term එක suffering කියලා කියන එකෙන් ඔය කියන පළල් අර්ථයක් ගම්ම වෙන්නේ විද්‍යමාන වෙන්නේ නැත්නම් මතු වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි කොටසට ගත්තොත් දුකේ දෙවනි ස්වરૂපය then comes viparinama dukkha viparinama which causes due to constant change or impermanence අනියත බව නිරන්තර වෙනස් වීම තුල අපි ලබන දුක sometimes we experience happy and pleasing moments in life අපි සමහරක් වෙලාවට අපේ ජීවිතයේ අත්දකිනවා සතුටු ලෞකික తాවකාලික සතුටු තත්ත්වයන් ප්‍රසන්න අත්දැකීම් අපි ලබනවා but we cannot remain in them නමුත් අපිට ඒවා නතර වෙන්න බෑ as they too change මොකද ඒවත් වෙනස් වෙන නිසා අපි යෞවනත්වයට කැමති වුණත් ඒ තුල අපිට රැඳෙන්න බෑ අපි බඩ පිරීලා පහසුවෙන් ඉන්න කැමති වුණත් ඒක රඳව ගන්න බෑ පෙනීමට කැමති වුණත් ඒක අපිට රඳව ගන්න බෑ මේ වෙනස් වීම තුලේ අපේ පෙනීම සියල්ල අඩු වෙගෙන නැති වෙන තැනකට යනවා. The nature of all phenomena සියලු ධර්මතාවයන්ගේ ස්වභාවය in the world ලෝකේ is arising and passing. ඇතිව නැති වෙන තත්ත්වයක් තියෙනවා. ඒක ලෝකය කියන වචනේ අදහස වෙන්නේ පරිවර්තනීය ස්වභාවය transitory nature කියන. Nothing stays the same. එකම විදියට කිසිවක් පවතින්නේ නැති බව. Even the thing we desire to last long changes. Even the thing we desire. අපි ආස කරන දේ to last පවතින්න කියලා අපි ආස කරන දේ එතකොට පවතින්නේ නැහැ. Changes. වෙනස් වෙනවා.
the suffering and unsatisfactoriness which causes due to change. එතකොට පෙළීම අතෘප්තිකර ස්වභාවය ඔය වෙනස් වීම තුල ඇතිවන ඒක අඳුන ගන්නවා මේ දුක්ඛ ආර්ය සත්‍යයේ විපරිණාම දුක්ඛ කියන පරයය විස්තර කිරීම ඇතුලේ. The third one is සංඛාර දුක්ඛ. එහෙමයි. Sir, unsatisfactoriness කියන්නේ meaning එක? දැන් අපි satisfy වෙනවා කියන්නේ තෘප්තිමත් වෙනවා. දැන් අපිට මේ ලයිෆ් එකේ එහෙම තෘප්තිමත් වෙන්න බෑ. කොච්චර සල්ලි හම්බ වුණත් සල්ලි තියෙන මිනිස්සු තවත් කෑදර වෙනවා. එතකොට ඒ වගේ satisfy වෙනවා කියන්නේ unsatisfactoriness කියන්නේ ඒක noun එක. satisfactory තෘප්තිමත් වීම, satisfy වීම, unsatisfactoriness අතෘප්තිමත් භාවය. එතකොට ජීවිතේ නිරන්තරයෙන්ම මේ වෙනස් වීම නිසා දැන් මුදල් ගොඩක් තිබිලා ඒව නැති වෙනවා. ඒකට අර අපිට අර තෘප්තිමත් වෙච්ච එක දැන් ඔන්න අතෘප්තිකර තත්වයකට අපිව ඇදලා දානවා. ඒක. ඊළඟට ඒ වගේ සම්මත අර ඉංග්‍රීසි වචන හරි එහෙම ගැටලු තියෙන ඒවා අපි සාකච්ඡා කරගෙන යමු. ඕන වෙලාවක වහන්සලා මේක මාව නතර කරලා සාකච්ඡා කරන්න පුළුවන්. මම මෙහෙම යනවා මට ප්‍රශ්නයක් මේ ප්‍රශ්න කිරීම එනකම්. The third one සංඛාර දුක්ඛ. මේ has some philosophical meaning. දැන් ඔය පෙන්නන තුනෙන් ටිකක් ගැඹුරු මට්ටමක් දාර්ශනික අදහසක් තියෙන්නේ මේ තුන්වෙනි සාධකයේ ඇතුළේ. all condition of සංඛාර සියලු හේතුඵල තත්වයන් සංකත තත්වයන් හැටියට සැකසෙන ගොඩනැගෙන දේවල් හැටියට සැලකෙන. things form සකස් වෙන දේවල් both form and being form හැදිලා දැන් තියෙන සහ මේ වෙලාවෙත් එහෙම වෙන ධර්මතාව ගත්තාම අපි තුල පවතින ඒව මේ වෙලාවෙත් ගොඩනගෙනවනේ. ඒකට අතීත කර්ම ගත්තාම සැකසීලා බලපෑමක් ඇති කරන තත්වයක තියෙන. ඒ වගේ according to the theory of cause and effect හේතුඵල න්‍යායට අනුව. නැත්නම් හේතුඵල න්‍යායට අපි තවත් වචන එකක් කියනවා the formula of dependent origination. හේතුඵල ධර්ම. අනුව මේ ඔක්කොම සංඛාර. accordingly එතකොට මේ ලෝකේ ඕනම දෙයක් සකස් වෙන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඒ හේතු වලින් යම් යම් දේවල් නිර්මාණය කරනවා කාලයේ වැලිතලාව මත ඒ හේතු විසිරෙනකොට ඒ හේතු වලින් නිර්මාණය කරපු දේ වෙනස් වීමට විපරිණාමයට විනාශයට භාජනය වෙනවා. එතකොට ඒ ලෝකේ සැකසීම සම්බන්ධව කතාව අපිට පෙන්වන්නේ හේතුඵල ධර්මයේ ඇතුළේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවය පෙන්වනවා ත්‍රිලක්ෂණයේ ඇතුළේ. කොහොමවත් මේ සංකත ධර්ම දැන් අපිට අසංකත ධර්ම හැටියට පේන්නේ මේ අවකාශයත් නිවනත් පමණයි. ඒකට මේ විශ්වයේ අවකාශය කියන එක අසංකත හැටියට සැලකෙනවා. වගේම නිවන. එතකොට දැන් ඔන්න ඔය කියන තත්වයන් දෙකට අදාළ නොවන සමස්තය අපි ලෝකයේ අපි කතා කරන සමස්තය සංකත ධර්ම හැටියට සංස්කාර හැටියට සැලකෙනවා. හේතුඵල ධර්මයට යටත් වෙන. ඔන්න ඔය හේතුඵල ධර්මයට යටත් වෙන සියලු තත්වයන් තුල දුක පදනම වෙනවා. ඒ යථාර්ථය අපිට පැහැදිලි කරන්නේ සංඛාර දුක්ඛ කියන සංකල්පය තුල. ඒතර අපි ඒක බාහිරට යනවට වැඩිය එන්නේ සංඛාර කියලා මේ පංචස්කන්ධයේ ජීවිතය හා සම්බන්ධ සංස්කාරවල. දැන් අපි පාලි ඩික්කේ බලුවොත් සංඛාර කියන එක ඩිෆයින් කරනවා ඉංග්‍රීසියෙන් විවිධ ආකාරයෙන්. සිතිවිලි වලට භෞතික සකස් වෙන දේවල් ඒ වගේ. දැන් මෙතන පළලක් තින් ගන්නවා. සමස්තය ආවරණය වෙන විදියට. In brief the five aggregates subject to clinging. එතකොට මේ පංචස්කන්ධ මේ උපාදාන හැටියට ගත්තාම කෙටියෙන්ම ආදුක්ඛ ඕ සැපරි. ඒ උපාදාන වෙච්ච ගමන් එතන දුක නැත්නම් මේ පිළීම පීඩනය පවතී. දැන් උදාහරණයක් කරගත්තොත් දැන් මේ මගේ අත මෙතන තියෙනවා. මේ මගේ අතෙන් මට දුකක් නැහැ මේ වෙලාවේ. කවුරුහරි කිව්වොත් ඕක
මේ වයසට යනවනේ මේ පාවිච්චි කරන්න බැරි හයිය දුර්වල වෙන තැනකට යනවනේ ඒක දුකයි නෝමුගේ. ඒක අනාගතේ වෙන්නේ. එහෙම නැත්නම් ඔක තුවාල වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඒක එයා කියන්නේ කැඩිච් එකක් දැකලා ඒ අදහසක්. ඒක අතීතයට සම්බන්ධයි. ඒ වගේ එහෙම නෙවෙයි මේ මොහොත ගත්තොත් මේ මොහොතේ මේ සම්බන්ධව මේක එහෙම පෙන්වන්න පුළුවන් දුකක් වෙන්නේ නැහැ. උපාදානින් තොරව ඒ தත්ත්වය ගත්තොත්. ඒක ඒ වගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ධර්මාන කාලය ගත්තොත් උන්වහන්සේලාට ඒ සාමාන්‍ය ලෞකිකව කරදර ටික වැටුණාට ඒක උන්වහන්සේලාට දුකක් වෙන්නේ නැහැ. මේ උපාදාන ක්‍රියාවලින් මේ පරිබාහිර නිසා. So in brief, the five aggregates subject to clinging. So it is important here to make clear මෙතන වැදගත් තේරුම් ගන්න එක the five aggregates පංචස්කන්ධය අපි කලින් කතා කරා. ඒක ගොඩක් නිතර අපිට ඒක තහවුරු කරගන්න අවශ්‍යයි. මේ පංචස්කන්ධය නිරවුල් කර ගැනීමම බුද්ධාමී මූලික හරයාත්මක පණිවිඩයට ප්‍රවේශ වෙන්න මගක් වෙන නිසා. Anyway, we must understand that just Panchaskandha is not said to be suffering. It causes suffering when clinging. The Panchaskandha නිකම්ම දුකක් කියලා පෙන්නලා නැහැ. ඒක උපාදාන කර ගැනීම, ආත්මීය ස්වභාවයක් ඒ තුලට ආරෝපණය කර ගැනීම, මම කියන තත්ත්වය ඇතුලේ ඒ පරිහරණය කිරීම. මේ ඒකට ලෝකයේ ගොඩ නැගෙන දුකක් හැටියට සැලකෙනවා. දැන් මෙතන මේ පංච එහෙමයි. So, is there any difference between Pancha Upadanaskandha and Panchaskandha? Is the same? පංචස්කන්ධ කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන කොටස. ඒ විදිහට පැහැදිලි කරන අපි මේ ජීවිතය තුල දකින ධර්මතාවය. දරහතන් වහන්සේ කෙනෙක් තුල මේ කියන කාරණා තියෙනවා. නමුත් ලෞකිකත්වයේ ලෝකයේ ගොඩ නැගෙන ආකාරයට ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ තුල මේ ඒ කියන්නේ ජීවිතය කියලා මේවා අල්ලගෙන නැති නිසා, උපාදානයක් නැති නිසා. ඒවා මම සැප විඳිනවා, මම ඇවිදිනවා, මම කැම ගන්නවා, මේ මගේ දේවල් කියලා අන්නේ එහෙම ග්‍රහණය කරගෙන ජීවිතය අල්ලගෙන නැහැ. එතකොට දැන් උන්වහන්සේ තුලට අර ලෝකයේ සාමාන්‍ය ජීවිතයකට ආවම ඇති වෙන අවුගියාව පිච්චෙනවා වැස්සරියොත් එමිරිසා හැදෙන්න පුළුවන්. ඒ වගේ තත්වයන් තුල ඇති වෙන කරදර බාධක තිබුණාට අපි අත්විඳින මේ දුක මේ කියන්නේ මම ආයනේ තුල අස්මිමානයේ තුල නැත්නම් සක්කාය දිට්ඨිය ගොඩනගාගෙන මේ අපි විඳින දුක එහෙම එකක් නැහැ උන්වහන්සේට. ඒ ධර්මාන ජීවිත කාලය තුල මේ නිවන් දැකලා මේ ජීවත් වෙන තත්වය තුලේ පිරිනිවන් වුණාට පස්සේ තමයි ඒතර අර නිබ්බන්ති දීලා යතයන් පදීපෝවේ පහනක් නිවුණා වගේ මේ පණවන්න බැරි තත්වයකට ශුන්්‍යතාවයකට අදාළ වෙන්නේ. එතකොට දැන් ඊට දැන් පංචස්කන්ධ දැන් අපි දරන්නේ පංචස්කන්ධයක්. මේක මේ අපි අපේ කෙලෙස් ලෝකයා ගැට ගැහිච්ච මේ වේදනාව මගේ, මේ සැප විඳින්නේ මම, මේ සංඥා මගේ, මේ ඉගෙනගෙන උපාදි ටික මගේ ඩිග්‍රී ටික මම කියලා මේ අපි එහෙම එකක් පදනම් කරගෙනනේ මේ ජීවිතේ පවත්වන්නේ. අන්න ඒ தත්ත්වය තමයි උපාදාන වෙන්නේ. එහෙම නැත්නම් පංචස්කන්ධය සාමාන්‍යයෙන් විවරණය කරගන්න පුළුවන්. ඔය රහතන් වහන්සේ කෙනෙක්ටත් හැඟීම් තියෙනවා. මානසික සංස්කාර තියෙනවා. ඒ කොහොම වෙනව නමුත් උපාදාන ක්‍රියාවලියක් නෑ. දැන් උදාහරණයකට ගත්තොත් අපි ගඟේ කොස්ගෙඩියක් දැක්කොත් මේ රහතන් වහන්සේ කෙනෙක්ට ඒක කොස්ගෙඩියක් කියලා අඳුරගත්තා. ඉතින් ඒක එච්චරද. අපි එහෙම නේ ඔගේ කිරිකොස් හදලා කළු පොල් මාළුවක් හදලා ඒ කොස්ගෙඩිය ගැන ගොඩක් දේවල් හිතාගෙන මෙහෙ ගොඩක් දේවල් ගොඩනගාගෙන. මොකද ඒ අපේ තියෙන කෙලෙස් එක්ක. මේ අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඒතර උපාදාන. ආදාන කියන්නේ මේ පාලියෙන් මේ ඉංග්‍රීසි ඩික්ෂනරි තියෙන සමීප කර ගැනීම ජීවිතය කියලා අල්ලගෙන. Okay. දැන් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ගත්තාම වෙන මේ දැන් මම නිකන් සරල උදාහරණයක් ගත්තා මට තේරෙන විදිහට මම කියන්නේ නැහැ මේක ගොඩාක් සාර්ථකයි කියලා. ඒ නිසා මේ උපමාව 100%ක්ම ඒකටම ගලප ගන්න පුළුවන්ද කියන එක නම් උපමාවෙන් අපිට යම් පොඩි උත්සාහයක් ගන්න පුළුවන්. මේ මට මේකෙන් කියන්න ඕනේ මේ පංචස්කන්ධය කියන එක අපි රූප වේදනා සංඥා සංකාර එකට ගත්තට
ක්‍රියාවලිය එකක්. දැන් තේ හදනකොට අපි කිරි තේ එකක් හදනකොට කිරි සීනි තේ කොළ වතුර මේ උණු වතුර ඔක්කොම එකතු වුණාම ඊට පස්සේ කිරි තේ එකක් එනවා. ඒ වගේ මේ අපි සාමාන්‍ය ක්‍රියාවක් එළියට ආවහම එතන ඔක්කොම එකතු වෙලා තියෙනවා. දැන් ඒක ඇතුලේ අපිට මේ කිරි පිටි හොයන්න බෑ. සීනි හොයාගන්න වෙනම බෑ. ඒ වගේ අපි මේ කරන ක්‍රියාවක් තුල පොලිෂනල් ඇක්ෂන් එකක් ඇතුලේ මේ වෙන් කරගන්න බෑ මේක එකටම කරකෙන. අපිට මේ භෞතික රූප කලාප ටික විතරයි නිකන් මේ ප්‍රායෝගිකව ඒක මේ නිකන් අතර පායට දැනෙන අහු වෙන පේන තැනක තියෙන. නමුත් ඒකත් පදනම් කරගෙන මේ ඇති වෙන ක්‍රියාවලිය මේ එකක් අපි වෙන වෙනම කතා කරා. The first is the aggregate of matter, Rupakkhanda. Physical forms are explained with the analysis of 4 great elements. ඒකට භෞතික තත්ත්වයන් මේ තුර රූප කලාප කියන එක කියන්නේ නැත්නම් අපි කිව්වොත් පරමාණු වලට වඩා සියුම් තැනකට එනකම්ම අහු වෙනවා මේ රූප කලාප. භෞතික තත්ත්වයන් ඒවා ගුණ ස්වභාවයන් හතරක් පෙන්වනවා. Attributes, 4 great elements, මහා භූත. The attributes ඒවා ගුණාංග namely solidity ඝනත්වය, fluidity, මේ දියර ස්වභාවය, heat, රස්නි, motion, චලනය, වායු ඒ වගේ. ඒක නම් කරනවා අපි නිකන් තේරුම් ගන්න පහසු වෙන්න. water element, මේ earth element, පඨවි, water element, පඨවි ආපෝ, පඨවි ආපෝ තේජෝ, fire element and air element, වායු. මේවා සිතිවිල්ලක් තුල පවතිනවා. ඒ කියන්නේ ඒක ටිකක් ගැඹුරු කතාවක්. අපි ඒක වෙනම කතා කරන්න ඕන එක. සාමාන්‍ය භෞතික ශරීරය ඇතුලේ මේ කියන හතරේ එකතුවක් තමයි තියෙන්නේ. ඉතින් ඕක මේ හතර මහා ධාතු පෙන්වන්නත් මේක ගන්න පුළුවන්. මේ හතර මහා ධාතු. දැන් මෙතන තේක ඇතුලේ අපිට පටවි ඒ වෙනම හොයන්න බෑ. නමුත් ජලය කියන එක ප්‍රකටයි. නමුත් දැන් පීරිසික හැන්ද ඇතුලේ අපිට මේ වායු වෙනම හොයන්න බෑ. නමුත් ඒක නෑ කියන්න බෑ. හතර මහා භූත මේ තේකෙත් තියෙන. ඒක මේකට ගන්නත් පුළුවන්. The material organs of sense faculties. So indriya, eye, chakkusota gana jiva, kayam, eye, ear, nose, tongue, and body. They are corresponding objects. So they are sannivedana evena, bahira tattvayan tamai in the external world, bahira loke, visible form. I have visible form. Bahira loop. Kana, sound, oduwa gandha sugandha, taste, rasa, tactile, sparse. Your mind is also identified to be a separate faculty. Manasat indriyak හැටියට පෙන්නනවා corresponding internal mental objects. ඒක මනස ඇතුළේම ගොඩනැගෙන මානසික සංස්කාර වලට. The second is the aggregate of sensation. වේදනාකාර. Sensations are 3 types. 3 ආකාරයක් වෙනවා. සැප, pleasing sensations. සැප වේදනා. Unpleasing sensations. Dukh vedana, a neutral, and neither pleasant nor unpleasant, is identified to be neutral, adukkhamasu. Sensations generate in the process of contact. So, මේ ස්පර්ශය ඇතුලේ ගොඩනැගෙන තත්ත්වය. මේ අතිශයතාවකාලිකයි. ඒ නිසා මේ බුබුලු වලට පෙන්වන්නේ. එතකොට බුබුලු උපමා වේදනා. වැටෙන වෙහි පිටුව. දැන් අපි තේ එකක් බොනකොට ඒ තේ ටික යන වෙලාව විතර ඒක දැනෙන්නේ. ඊට පස්සේ ආයේ තේ කතාවක් නෑ. හරිම තාවකාලිකයි. Physical and mental organs are contacted with external objects. ඒතර මේ භෞතික සහ මනස ස්පර්ශ වෙනවා with external objects බාහිර අරමුණු of the world. ලෝකේ. මේ ස්පර්ශය ඇතුලේ මේ සංවේදනා තුනක් ගොඩනැගෙනවා. වේදනා. A sense-specific consciousness arises depending on an internal and external sense based in the process of contact. මේ ඉන්ද්‍රිය පදනම් කරගත්ත sense වේදනා පදනම් කරගත්ත මනස sense-specific consciousness. වේදනා පදනම් කරගත්ත මනස arises මතු වෙනවා depending on an internal අධ්‍යාත්මික සහ an external sense basis. බාහිර මේ ඉන්ද්‍රිය සංවේදී ඉන්ද්‍රිය පදනම් කරගෙන.
සිතයි කනයි ශබ්දයි. In the process of contact, ඒ තුල ස්පර්ශ වෙනවා. Contact තුල මේ ස්පර්ශය කියන්නේ contact is the meeting of an internal sense base. මේ ආධ්‍යාත්මික මේ ඉන්ද්‍රිය internal external sense object බාහිර අරමුණක් එක්ක සම්බන්ධ වෙනවා and conscious ඒ අනුව දැනීමක් මතුවෙනවා. ඒ දැනීම තත්ත්වය සිත හැටියට අඳුනගන්න. consciousness. The feeling generates depending on content. So ස්පර්ශයට අනුකූල මේ වේදනා මතුවෙනවා. Craving generates depending on clinging on feelings. So මේ තණ්හාව generates මතුවෙනවා depending on clinging. පදනම් කරගෙන නැත්නම් එල්ලීම ඇතුලේ on feelings මේ වේදනාවල. තුන්වෙනි එක third is the aggregate of perception සංඥා. Perceptions are also of six ආකාර in connection with six internal faculties. අභ්‍යන්තර ඉන්ද්‍රිය 6 and corresponding six external objects බාහිර අරමුණු 6යි. They too produce in content. ඒකත් ඒතර ස්පර්ශය ඇතුළේ වෙන්නේ. Perceptions has the capacity to identify phenomena distinctively. ඒතර මේ සංඥා වලින් තමයි අපි දේවල් වෙන් වෙන් වශයෙන් ගඳ සුවඳ මේ වෙනම වර්ණ වෙනම හැඩතල වෙනම පුද්ගල වෙන වෙන එක එක විදිහට වර්ගීකරණ කරගෙන අඳුර ගන්න සංඥා. එන මතක ගබඩාව අපි තුල තියෙනවා. A child sees a woman and later understand her to be his mother. ළමයට දැන් කාන්තාවක් වෙනවා ටක් ගාලා ටිකක් වෙලා යනකොට අම්මා කියලා තේරෙනවා. ඉස්සෙල්ලා ඇහැ කන්ටැක්ට් වුණා බාහිර අරමුණකට. කියන අභ්‍යන්තර මනස ඇස කියන දොරෙන් මව කියන බාහිර අරමුණ කන්ටැක්ට් වෙනවා. ඒ එතන දැනීමක් විතර ඇති වෙනවා. පස්සේ අර සංඥා උඩට ඇවිල්ලා සංඥා වලින් අර අනිත් කාන්තාවන්ව වෙන් කරලා අම්මා හැටියට හඳුන්වලා ගත්තා. සංඥාවෙන් කර තමයි ඒක ඒ තත්ත්වෙක. දැන් සිතෙන් අඳුනගන්නේ නැහැ. සිතෙන් ඇති කරන්නේ සජීවී සංවේදන තත්ත්වයක් විතරයි. The child distinctively recognize ළමයා සුවිශේෂ වශයෙන් අඳුන ගන්නවා the woman to be his mother අම්මා හැටියට is due to perceptions. ඒ අම්මා හැටියට අඳුනගත්තේ සංඥාවෙන්. He has set of memory මතක ගොඩක් තියෙනවා deposited ගබඩා වෙලා to separate its mother from other women. අම්මව අනිත් අයකින් වෙන් කරගන්න කාරණා ගොඩක් මතකයේ ඒ සංඥා ඇතුලේ තියෙනවා. ඒ තුල ක්‍රියාත්මක වෙලා තමයි අර නැත්නම් රූපං පරිච්ඡ චක්කුං පරිච්ඡ රූපේජ චක්කු විඤ්ඤාණ. දැන් ඇහැට රූපයක් ආවම ඒතර මනස ඇහැ කියන දොර ඇතුලෙන් ඒ රූපයට ගැටෙනවා. ගැටුණට අඳුනගන්නේ නැහැ මොකද්ද කියලා. එතන සජීවී පෙනීමේ ක්‍රියාවලියට සජීවී බවක් එකතු කරනවා ඇති කරන මනස තුල. The fourth is the aggregate of mental formation. So, මානසික සංස්කාර. සිතිවිලි. All thoughts, සිතිවිලි, ideas, අදහස්, concepts, සංකල්ප, views, අදහස්, opinions, අදහස්, and so on are mental formation. එක එක දේවල් සම්බන්ධව අපි ගොඩනගා ගන්න සියලු සිතුවිලි. ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන සිතුවිලි. All types of volitional activities are included here. සියලුම ආකාරයේ සචේතනික තත්ත්වයන් මෙතන ඇතුළත් වෙනවා. කම්මෙන් කම්මපත දෙකම මේ ක්‍රියා හැටියට වෙනවා. නමුත් භවගාමී වෙන්නේ නැහැ කම්ම විතරක් සමහර වෙලාවට. මේ ප්‍රායෝගික තලයට සිතවිල්ල ක්‍රියාත්මක වෙනකොට කම්මපත හැටියට කරනවා. චේතනාම් වික්‍රේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. Dear Bhikkhu, I introduce thought as kamma. මහණෙනි මම කර්මය මේ සිතවිල්ල කර්මයේ හැටියට පෙන්නනවා. It is after having thought that we engage in an action physically, verbally or mentally. කායිකව වාචිකව මානසිකව අපි ක්‍රියාවක නියැලෙන්නේ ඒ ඇති සිත පදනම් කරගෙන මුලින් ඇති වෙන සිතවිල්ල පදනම් කරගෙන නිබ්බේධික සූත්‍රයේ. Anyway, only volitional activities produce karmic effects. නමුත් මේ කර්ම බලපෑම ඵලයක් ලබා දෙන්නේ බොහෝ විට මේ volitional activities සචේතනිකව ක්‍රියා විතරයි. සමහර
දේවල් අපිට නිකන් අතේ පයේ විදිහට මොනවා හරි දෙයක් වුණාට ඒක කර්මයක් විපාක දෙන මට්ටමක් වෙන්නේ නැහැ. The fifth is the aggregate of consciousness. පස්වෙනි එක මනස. විඥානස්කන්ධය. It is also 6 type. ඒකට ආකාර 6යි. Sense organ. ඒකට organ එක තියෙනවා. ඉන්ද්‍රිය receptive field. ඒකට ඒක ලබන දොරටුව consciousness යනුව ඇති වෙන මනස. arising mind. I functions as the base as a පදනම වෙනවා. එහෙම තයින් පිටර වෙනවා for receiving visual forms. දෘශ්‍යමය තත්ත්වයන් ලබන. thereby produce like consciousness. ඒ අනුව as a පදනම් කරගත සිත ගුණයි. visual consciousness චක්කු විඤ්ඤාණ. ඇහැ පදනම් කරගෙන දැකීම තුළ ඇති වෙන සිත eye consciousness. ඒ වගේ කන පදනම් කරගෙන ඇති වෙන ඒ විදිහට පෙන්නනවා මේක අපි මේ අර ඉංග්‍රීසි එක වෙන්න එන ක්‍රමයේ මෙතන පැහැදිලි කරලා තියෙනවා. The visual consciousness. චක්කු විඤ්ඤාණ is just only awareness. ඇහැට යනවා ගැටීම නිකන් දැනුවත් වීමක් විතරයි. Consciousness makes the seeing live. ඒ සිතෙන් කරන්නේ දැකීම සජීවීකරණය කිරීම. The mind derived based on visual forms. එතන පුරණගෙන මානස දෘශ්‍යමය රූප පදනම් කරගත්ත එකක්. බාහිර ආලෝකයෙන් සම්බන්ධ වෙලා තියෙන හේතුවක් වෙනවා. The ear function as the base for entry for receiving sound. කන ක්‍රියාත්මක වෙනවා functions as the base පදනම නැත්නම් මේ දොරටුව හැටියට for receiving sound ශබ්ද ලබන්න. And thereby produce auditory or ear consciousness. ඒ අනුව කන පදනම් කරගත්ත සිත ගොඩනැගෙනවා. The mind derived based on sound. මනස පදනම් කරගත්ත සෝත විඤ්ඤාණ. ඒ වගේ නාසය nose functions as the base. නාසය functions ක්‍රියාත්මක වෙනවා as the base පදනම හැටියට. for entry දොරටුව ප්‍රවේශය හැටියට. for receiving orders. ආග්‍රහණය ලබන. thereby produce ඒ අනුව නිපද වෙනවා olfactive nose consciousness. නාසය පදනම් කරගත්ත සිත. නැත්නම් the mind derived based on orders. ආග්‍රහණය පදනම් කරගත්ත සිත. එතකොට දැන් ඔය දැන් නහයට දෙයක් දැනෙනවා දැනුනහම ඒ දැනීමට එනකන් විතරයි තියෙන්නේ. ගන්ධද සුවඳද ඒක ආහාර සුවඳද ඒවා ඒ ඩෙවලොප් කරන්නේ මේ සංඥා. tongue functions as the base for entry for receiving taste. So the diva ක්‍රියාත්මක වෙනවා as the base පදනම නැත්නම් entry for receiving taste. රසබන flavor. Thereby produce gustatory or tongue consciousness. දිව පදනම් කරගත්ත මනස. The mind derived based on taste. ඒකට ඒක මොකද්ද ඒවා ඇති වෙන අනිත් කතන්දර අනිත් ඒවායි කරන්නේ. ඒකට ඒ රස දැනීම් ස්වභාවයකටපත් වීම මේක නතර වෙනවා. ඒ සිත එතනින්. Body functions as the base for entry for receiving touch. So ස්පර්ශයට පදනම හැටියට ශරීරයේ සමස්ත ක්‍රියාවලිය වැඩ කරනවා. Thereby produce tactile or body consciousness. Tactile ස්පර්ශ නැත්නම් body consciousness කාය පදනම් කරගත්ත සිත. The mind derived based on tactile. ස්පර්ශය පදනම් කරගත්ත සිත. Then the mind functions as the base for entry of receiving mental objects. මානසික සංස්කාර සඳහා පදනම හැටියට තොල දැන් මෙතන උදාහරණ කරගත්තොත් දැන් මේ මනස කෝප් වෙනවා. එතකොට mental objects කියන්නේ මේ කෝප් ඇතුළේ තියෙන වතුර. ඒකට ඒ වගේ මනස වෙනස් ඉන්ද්‍රියක් හැටියට අඳුන ගන්නවා. ඒකට අරමුණු වෙන්නේ ධර්මතාවයට සිටිවිලි. mental object. Ideas and thoughts අදහස් සිටිවිලි. And thereby produce mental consciousness. අනුව සිතම පදනම් කරගත්ත සිත එනවා. ඒකට mind derived based on mental objects. ඒකට මානසික ධර්මතාව පදනම් කරගත්ත සිත හැටියට සැලකෙනවා ඒක. දැන් මේක ගත්තොත් we will make it clear having an example. උදාහරණයක් කරගමු. ගන්න උදාහරණය තුල අපිට මේ කිසිම උදාහරණයක් 100 මොකටවත් ගලප ගන්න අමාරුයි. නමුත් යම් තැනකට අදහසක් මතු කර ගන්න
උදාහරණ පාවිච්චි කරන්න පුළුවන්. The eye contacts a tree. දැන් හිතමු අපි ඇස කියන මනස ඇතුලේ ඉන්නවා. ඒ ඇහැ කියන දොරෙන් ඇහැ කියන ජනේලෙන් එළිය ගහක් වෙනවා. එතකොට the eye contacts ඇහැට ස්පර්ශ වෙනවා a tree. And knowing surface යම් දැනීමක් මතුවෙනවා. අන්න ගහක් මොකක් හරි දැක්කා කියන එක මතුවෙනවා. සජීවී බව. අන්න ඒක තමයි සිත. not clear කියන්නේ මේ සාධි පැහැදිලි නැද්ද සන්නහස? නැත්නම් මේ වෙන කාරණයක් තමයි excuse me sir පැහැදිලි කැඩි යනවා කියන්නේ පැහැදිලි මදි සර්. right. එහෙමයි. බලමු පොඩක් හරි ගියේ නෑ. හරි ගියේ නෑනේ. සර් ගොර ගාන සද්දයක් එනවා. ඒක තමයි පොඩ්ඩක් බලමු. හරි. right. දැන් කොහොමද දැන් එහෙනම් සොයන්න? හරි සර්. දැන් හරි. It's okay sir. Then we will make it clear having an example. උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් the eye contacts a tree. Sir, I sound. Sir, same. වෙනවා. ඇහැට ස්පර්ශ වෙනවා ශබ්දයක්. We will make it clear having an example. The eye contacts a tree. ඇහැට ස්පර්ශ වෙනවා ගහක්. එතකොට එතන knowing surfaces දැනීමක් මතුවෙනවා. surface ඉහළට එනවා විඥානය. As an eye consciousness. එතකොට ඒක අපි අඳුන ගන්නවා චක්කු විඥානය. The consciousness emerge. සිතක් ආව. දැන් මේ ආපු සිත කියන්නේ සජීවී බවක් විතරයි එතනදී. දැනීමක් විතරයි. doesn't recognize an object. කියන්නේ ඒකේ වර්ණයක් ඒක අඹ ගහක් කොස් ගහක් වගේ මුකුත් ඒ වඳුරු ගැනීමක් ආවේ නෑ තාම. ඒකෝර it's only a kind of awareness. ඒ කියන්නේ මේ විඥානය ඇහැ ඒ කියන්නේ චක්කු විඥානයේ මතුවීම නිකන් only a kind of awareness. නිකන් සරල සජීවී දැනුවත් බවක් අවදියක් විතරයි. It just marks the awareness of the presence of an object. ඒකෙන් අර අරමුණක් ගහක් මේ පෙනීමට පතු වුණා කියන එක දැක්කුවා එච්චරයි. ඊට පස්සේ එනවා perceptions symbolize and characterize. perception සංඥා අන්න symbolize සංකේතවත් කරනවා characterize ඒකේ චරිත ගුණාංග පෙන්නන. knowing to be a tree. දැන් ඔය දැක්කේ ගහක්. ඕක කොස් ගහක්. ඕක කොස් පැලයක්. ඔය එක පැත්ත දිරච්ච එකක්. මොකක් හරි කාරණා ගොඩක් වගේ එක එක ඒවායින් දැන් වෙන් කර කර ඒ ගහ පිළිබඳ දෙනවා. අර පරණ මතකයන් වලින් දැනීම් වලින් උගත්කම් වලින් අරකට යම් හැඳිනීමක් ආරෝපණය කරා. පේන්ට් එකක් ගෑවා. ඊට පස්සේ and some feelings too arises. ඊට පස්සේ අන්න එනවා feelings. මේවා ඉතාම වේගෙන්. ඒ කියන්නේ තප්පරේ කෝටි ගානකට බෙදලා ගත්තොත් කියන්න බැරි තරම් වේගෙන් මේක වෙලා ඉවරයි. මේ අපි මේ දැන් මෙහෙම කතා කරා. and some feelings too arises. ඒක වේදනා ටිකක් එනවා. යාර ගහ දැක්කම ටිකක් අපි කැමති ගහක් නම් ප්‍රසන්නයි. නැත්තම් මේ ටිකක් කටු ගහක් නම් නිකන් අපිට අප්‍රසන්න වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මුකුත් නැතුව මේ අදුක්කම සුඛ නිකන් නියුට්‍රල් අයිඩියා එකක් වෙන්න පුළුවන්. එහෙම feeling එකක් එනවා. some feelings too arise. Either pleasing, unpleasing, otherwise neutral. ඊට පස්සේ ඒකම and the surface mind or consciousness too generates mental activities or mental formations. අන්න දැන් ඔය ක්‍රියාවලිය උතෙන්ට එනකොට ඊට පස්සේ තව
මානසික සංස්කාර සිතිවිලි ගොඩක් හැදෙනවා. ඒක පදනම් කරගෙන. මේක පැත්තකින් භවය කියන්නේත් මේක. සිතිවිලි එනවා ඒක පදනම් කරගෙන තව ඒවා හැදෙනවා ඒකෙන් අරකට යනවා ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙන එකෙන් සිතිවිලි හැදෙනවා ඒ හැදෙන එකෙන් තව අපි ඒවට යනවා ඒකෙන් තව ඒවා හැදෙනවා මේ මෙන්න මේ විදිහට මනස ක්‍රියාත්මක වෙන තත්ත්වේ භවය. ඒතොර මේ භවයම තමයි එක පැත්තකින් මේ වෙන්නේ. formation accordingly mental formations නැත්නම් mental activities දැන් එනවා හොගාලා අර එක එක සිතිවිලි සංස්කාර ගොඩ නැගෙනවා. ඒතොර maybe volitional or non-volitional. එතකොට ඊට පස්සේ අපි ඒව පදනම් කරගෙන සචේතනික හෝ එහෙම නැතුව ක්‍රියා සිතිවිලි වල විතරක් නතර වෙන තැනක හෝ වෙනත් මේ volitional කිව්වහම තමයි අපි වාචිකව හරි ක්‍රියාවකට ගන්න පුළුවන්. non-volitional කිව්වහම සිතිවිලි විතරක් හැටියට නතර කරගන්නත් පුළුවන් මානසික ක්‍රියාත්මක වීමක් ඇතුළේ විතරයි. So volition is will to act. Volition කියන්නේ ක්‍රියා කරන්න තියෙන කැමැත්ත. Volition is will to act. 5 aggregates are interwoven. මේ පංචස්කන්ධය කියන එක interwoven. එකට ඇතිලා තියෙන්නේ. රබර් බෝල කියන අර ඔට්ටපාලු බෝලේව. බම්පේ යනකොට අපිට ඔක ඔට්ටපාලු වේදිච්ච කතාවක් පේන්නේ නැහැ. And operating together as a unison. ඒකාත්මිකව ඒකීය ස්වභාවයකින් මේ ටික ෆන්ක්ෂන් වෙනවා. දැන් සතිපට්ඨානය වඩන්න කියලා කියන්නේ අපි මනස සමතයක් වඩන්න කියලා කියන්නේ හිත සංසුන් කරගන්න. අන්න ඒ සංසුන් කරගත්ත හිතෙන් මෙන්න මේ කතන්දරේ බැලුවොත් තමයි පොඩ මේක අපිට ක්ලියර් වෙන්නේ. විදර්ශනා වෙන්නේ. එතකොට එහෙම නැත්නම් අපි මේ නිකන් කඩේ යනකොට වැඩට යනකොට අපිට මේ මොකවත් මතක් වෙන්නේ නැහැ. අපි ඒ වෙනම බාහිර ලෝකේවල ලෝකේ ගොඩ නගන ක්‍රියාවලිය ඇතුළෙම මේ අන්දේ වගේ අතපතක ගා යන එකක් වෙන්නේ. They are inseparable. එතකොට දැන් මේවා inseparable අවියෝජනීයයි. Though in some occasions අපේ සමහර අවස්ථාවල function of one aggregate would be more prominent. ඒ කියන්නේ එක ස්කන්ධයක් ප්‍රමුඛ වෙන්න පුළුවන්. දැන් the others අනෙක් ඒවට වැඩි. ඒක උදාහරණත් එක්කත් පෙන්නනවා අර සත්තු ටිකක් ගැට ගහලා සමහර ලාවට කිඹුලා දැන් යන්නේ ඒක ප්‍රබල වෙනවා අනිත් වෙලාවට අනිත් සතා ඒ වගේ මොකද සත්තුන්ගේ නැටි එකතු කරලා සත්තු පස් දෙනෙක් ගැට ගැහුවාම බලයේ තියෙන එක අර පැත්තට අදිනවා ඊට පස්සේ අනිත් එක අනිත් පැත්තට අදිනවා ඒ වගේ කණෙන් ඇහෙන් එන අරමුණු වලට අනුව මේ එහෙට මෙහෙට ප්‍රකට වෙවි ප්‍රබල වෙවි එක පැති මේක නිකන් මේ ආයාමයක් වගේ ගමන් කරනවා. So it is very clear that mind consciousness cannot function alone. යනවා මේ mind consciousness කියන්නේ. හිත කියන එක තනියම ඉන්නේ නැහැ. It depends on matter, feelings, perceptions, mental formation. ඒකට වේදනා සංඥා සංකාර විඥාන කියන සමස්තය හේතු වෙනවා. රූපවලට රූප හේතු වෙනවා. ඒ ටිකට එතකොට අර දර කෝටු පිටි දෙකක් එකට එක හේතු කරලා ගෙලින් කරලා තිබ්බා වගේ මේ ජීවිතයක් මතුවලා අපි අල්ලගන්න. This whole process in progress. මෙන්න මේ පංචස්කන්ධ සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මකව ගලාගෙන යන ස්වරූපයක පවතිනකොට is life අපි ජීවිතය කියලා කියනවා. Clinging to these උපාදාන දැන් ඒ ක්‍රියාවලිය මේ මගේ කකුල මේ වැඩ කරන්නේ මම මේ දේ කරේ මම මේවා මගේ කියලා එහෙම ඒ සක්කාය දිට්ඨියක් මමත්වයක් මම ආයනයක් රෝපණය කර ගැනීම මමෙක් අල්ලගෙන කටයුතු කිරීම මේ මෙතන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන බව නොසිතීම උපාදාන ක්‍රියාවලිය ඇටියට ගන්න. මෙන්න මේ උපාදානය ඇතුලේ තමයි බරපතල දුක ගොඩ නැගෙන්නේ. භවගාමී දුක අනාදිමත් කාලයක අපිව කරකවන දුකේ. ඒතර මෙන්න මේක තමයි සංඛාර දුක්. මේ සංඛාර දුක්ඛ කියන එක තමයි මෙතන මේ අපිට කඩන්න තියෙන බරපතලම තත්ත්වය. දැන් අනිත් ඒවා ඔක්කොම මේ පැවැත්ම අල්ල ගැනීම ඇතුලේ සිද්ධ වෙන දේවල් නිසා. The existence of ongoing process of volition no mental formations. So the existence පැවැත්ම මේ පරිණාමයේ තුල වෙනස් වීම ඇතුලේ මේ වෙනස් වෙවි මේ යන පැවැත්ම ongoing process ඒ ක්‍රියාවලිය volition සචේතනික වෙන එක mental formations මානසික වේ විදියට
මානසික සිතිවිලි ගොඩනැගී නැගී මේ විදිහට ක්‍රියාත්මක වීම is බව මේ මොහොතේ. ඒ කියන්නේ අපි සිතිවිල්ලකට එනවා, සිතිවිල්ල ඉන්ද්‍රිය පරිහරණයට යනවා, ඉන්ද්‍රිය පරිහරණයෙන් තව සිතිවිලි එනවා, ඒවා ඉන්ද්‍රිය පරිහරණයට යනවා. ඉතින් ඔය ඕක භවේ. එතකොට ඒක භව නැත්තම් life at present මේ වර්තමාන මේ මොහොතේ ජීවිතය කියලා ගන්න. And continuous from life to life. මේක මේ වගේ භවයෙන් භවයට යන එක වෙන වෙන ජීවිත අරගෙන යන එක සංසාරික life. The function නමුත් අපි කතා කරන්නේ අපි කියන්නේ භවයේ නිරුද්ධ කිරීමක් ගැන කතා කරන්නේ. සංසාරේ කියන එක නෙමෙයි. සංසාරේ කියන එක ගත කරපු කොටසක් අපිට නිරුද්ධ කරන්න. භවයේ අනාගතේ නම් ඒක නිරුද්ධ කරන්න බෑ. අතීතේ නම් කරන්න බෑ. මේක වර්තමාන මොහොතම නිසා තමයි භව නිරෝධයක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. The function of the five aggregates මේ පංචස්කන්ධයේ function එක ක්‍රියාවලිය distinctively වෙනස් or collectively එහෙනම් ඒකට එකතු වෙලා is a clinging is changing වෙනස් වෙනවා. සමහරවිට මේ කූමයකට එකතු වෙලා සමහරවිට යම් දේවල් ප්‍රමුඛ වෙලා highlight වෙලා කොහොම ගත්තත් මේ process එක is changing වෙනස් වෙවි යන එක transitory or momentary transitory පරිවර්තනීය ස්වභාවයක් momentary තාම ස්වල්ප මොහොතක් විතරක් පවතින process එකක් ක්‍රියාවලියක් of impermanence අනියත බව තුල. If something is not permanent යමක් අනිත්‍ය නම් it is suffering ඒ දුකයි. යදිනිච්ඡන් තන් දුක්ඛ. Thus clinging to the five aggregate is suffering. මේ විදිහට මේක අල්ලන එක දුක. This is called සංකාර දුක්ඛ. ඒකවල මේ පංචස්කන්ධයේ විදිහට මේක අල්ලගෙන සක්කාය දිට්ඨියක් ගොඩනගාගෙන මම ඒක හදාගෙන ඊට පස්සේ මේ පැවැත්මට ඒම ඇතුලේ අපි අත්විඳින ප්‍රධානම දුක මේ සංකාර දුක. When deeply and realistically considering ගැඹුරින් යථාර්ථවාදීව සලකන විට a philosophical process is flowing. මේ පංචස්කන්ධය කියලා අපිට පේන්නේ මේ දාර්ශනිකව ගත්තොත් මෙතන තියෙන්නේ එක්තරා ක්‍රියාවලියක ගලා යෑමක්. In conceptual world සංකල්ප ලෝකේ we name it අපි එක නම් කරනවා a self පුද්ගලයා I මම me මගේ mine or a being තත්වයක් sentient being මොනවා හරි සංවේදනා දැනෙන එකෙක් හැටියට අඳුරගන්න. If one sees the truth of dukkha bound with life. එතකොට මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඔන්න ඔය කතන්දර තුන දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන සමස්තයටයි දුක කියන්නේ බුදුහාමුදුරුවෝ. If one sees the truth ඔන්න ඔය කියන දුක කෙනෙක් දැක්ක bound with life මේ ජීවිතයත් එක්ක ගැටුම්. Thereby the individual also sees arising of dukkha දුක හැදෙන හැටි. පෙනීමක් ඇති කරගන්න උදව් වෙනවා. And cessation of dukkha. ඔගේම දුක නතර කිරීම ඒ අනුව අල්ලන්න පුළුවන්. And the path leading to cessation of dukkha. ඒකට ඒ දුක නැති කරන මාර්ගය අල්ලගන්න පුළුවන්. ඒකට පේනවා මේ ජීවිතේ ගොඩනැගෙන්නේ මේ විදිහට හිත පරිහරණය කළොත් නේ. මම මේ විදිහට මේක අල්ලන්නේ නැතුව මේ මොහොතේ මේ විදිහට කිව්වොත් මට මේක මෙහෙම වෙන්නේ නැහනේ කියලා ටික ටික දැනෙන්න ගන්නවා. එතකොට ජීවිතය භුක්ති විඳිනවා. නමුත් මේ කාලා දානම අපේ විතරයි ඒකේ ඒ බීජයක් නැති තැනට එනවා ඒ භුක්ති විඳින ජීවිතේ ක්‍රියාවලිය. Simply ignorance is not knowing dukkha. සරලව ගත්තොත් මේ අවිද්‍යාව තමයි දුක නොදැනීම. දුක්ඛේ අඤ්ඤාත. දුක නොදැනීමම තමයි මේ අවිද්‍යාව හැටියට කියන්නේ මේක නොදැනීම. එතකොට ඇත්තටම ගත්තාම මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේට තියෙන ප්‍රශ්නේ මුලටම ගියොත් මුලම තියෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා තමයි අපි තණ්හාව පදනම් කරගෙන අනිත් කතන්දරයට යන්නේ. එතකොට penetrating the දුක්ඛ සත්‍ය. ඒතර මේ දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. realizing අවබෝධ කර ගැනීම. The noble truth of suffering doesn't make life suffering. මේක තේරුම් ගත්ත ගැනීමෙන් ජීවිතේ දුකක් වෙන්නේ නැහැ. ලෙඩේ තේරුම් ගත්තා කියලා ඒ තේරුම් ගැනීම පදනම් කරගෙන ලෙඩේ මේ අමුතෙන් දුකක් වෙන්නේ නැහැ.
ඒ වගේ දෙක ජීවිතේ මිසරබල් වෙන්නෙත් නැහැ. මේක තේරුම් ගත්ත කෙනා අවුලෙන් තොරව ජීවිතය පරිහරණය කරලා උපාදානයකින් තොරව ඒ මොහොත තුල ජීවත් වෙලා එතකොට අකම්පිත තත්වයක ජීවිතේ පවත්වා අතර බ්‍රහ්ම විහරණය කියන චර්යාවට ජීවිතය ගෙනල්ලා මේ සතුටින් ඉන්න. හරි සහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ එතකොට අර උපරිම සතුට කියන එක දැන් අපි ලබන සතුට වල නෙවෙයි ඇත්තම සතුට කියන තැනට පරමාර්ථ සතුට කියන තැනට එනවා. ඒකට instead one can lead an unshaken. ඒකට කෙනෙක්ට ඒ අනුව අකම්පිතව ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ ගහක් කෙලවුණාම පොඩි ළමෙක් බය වුණාට වැඩි හිටියෙක් බය වෙන්නේ නැහැ. දන්නවා උලන් වලට එක එක ඒවාට ගස් එලවෙනවා. ඒ වගේ ලෝකේ මොන තත්ත්වයන් ගොඩ නැගුණත් ඒවාට උස් පහත් නොවි සාමාන්‍ය ස්වභාවයෙන් ඉන්න. ඉතින් මේ සතුට විතරයි ජීවිතේ මනසේ පවතින. සබාදාම හිරුවෙලිය වගේ ඒ මොහොතේ මනස ක්‍රියාත්මක වෙනවා. peaceful life සාමකාමී ජීවිතයක් with the understanding of the මෙන්න මේ தත්ත්වය තමයි මේ දුක පිළිබඳව පැහැදිලි කරන්නේ. මේක මේ chart එකකට ගියොත් first noble truth මේ සමස්ත ක්‍රියාවලිය ජීවිතයේ the fourth noble truth the noble truth of stress or suffering birth age death sorrow lamentation pain distress despair association with unbeloved separation from the loved not getting what one wants මේ සමස්තය තමයි අපි සාමාන්‍ය දුක ඇටියට ගත්තේ. එතකොට the five clinging aggregates සංකාර දුකට. දැන් මම මෙතන ආයෙත් පැහැදිලි කරන්නේ මේ ඇහැ කිය දැන් ශරීරය ඇතුලේ මොළය හදවත ආශ්‍රය කරගෙන සජීවී ස්වභාවය ජීවිතේ පවත්වන. අන්න එයා ඇතුලෙන් මේ විඥානය ඇහැ කියන දොරටුවෙන් ජනේලෙන් එළිය බලනකොට ගහක් වේ. විඥානය ඇහැ කියන ජනේලෙන් ගහ දැක්කට ගහක් කියලා බුත් කතාවක් නැහැ. එතකොට ඔය මේ විඥාන කියන්නේ අයිකොන්සස් කියන එක චක්කු විඥානේ ගොඩ නැගෙන්න ඔය මසස කියන දොරටුව උදව් වෙනවා. එතකොට බ්‍රේන් එක උදව් වෙනවා. එතකොට ඇහි සහ මොළේ ඒ කතන්දර අතර තියෙන උසිෂ්ඨ මේ හේතුඵල ධමයක් නිසා මේක ලොකු ක්‍රියාවලි ගොඩක් හේතු වෙනවා. අර ප්‍රධාන ඒවා ටික තමයි මේ පෙන්නේ. එතකොට ඔය චක්කු විඥානේ මතුවෙන්න හේතු සමුදායක් බලපාන. හැබැයි චක්කු විඥානේ ඇතුලේ සජීවී බව ඇහැට රූපයක් ගෙන ඒමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ perceptions වලින් සංඥා වලින් ඒක අතීත මතකයන් ඉගෙනගත්තු සමස්ත කාරණා වලින් ඒක මෙහෙම එකක් කියලා පෙන්නනවා. ඒ තුල feeling සංවේදනා ගොඩනගනවා. ඊට පස්සේ ඒ අනුව ඉස්සරහට තවත් මානසික සංස්කාර සිතිවිලිත් අපි ගොඩනගා ගන්නවා. ඒකට මෙන්න මේ ඔය මදුපිණ්ඩික මධ්‍යම නිකාය මදුපිණ්ඩික සූත්‍රයේ කියන්නේ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදන යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති කියලා ප්‍රපංච ස්ථිර අදහසකට එන කර්මයක් ගොඩනගෙන ක්‍රමීනිස් ඒක තමයි දැන් මට වහන්සේ කියපු ටික මේ තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මට ඒ කතාව මට එහෙම කියන්න පැහැදිලි නැහැ, දන්නේ නැහැ. නමුත් ඒකම තමයි මේ ඉංග්‍රීසියෙන් ඉන්නේ. ඒ වහන්සේ ඒ පාලි ටර්ම් එක හරියටම ගත්තා ඔය ඒක හරියට විස්තර කරනවා ඒකේ. දැන් ඔව් ඒ මදුපිණ්ඩික මදුපිණ්ඩික සූත්‍රයේ ඔය මේ කරගෙන ප්‍රපංචයක් දක්වා යන ක්‍රමයෙන් බුදුහාමුදුරු උගන්වන්නේ ඒක. ඇසට රූපයක් ගැටුනහම චක්කු විඥානය ඉන්නම් සංගති පස්සේ. ඒතර ඇසයි රූපයයි චක්කු විඥානයයි තුලින් තව ස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියන්නේ ඒක. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. යම් වේදේති තම් සංජානා. ඒ වේදනාව නිසා තමයි සංඥා. ඒක කියපොදී. ඒ විදිහට යම් සංජානනයි තම් විතක්කේත. යම හිතන. යම් විතක්කේති තම් පපංචේති. ඒ සිතීම තුලින් ප්‍රපංචය කියලා කියන්නේ ස්ථිර අදහසකට එන. ඒක තමයි කර්මය. ඒ තමයි බුදුන් උගන්වන්නේ. ඒක තමයි සර් කියන්නේ. මට අර ඔය උභාස කියන විදිහට ඒ ඔක්කොම ටර්ම්ස් ටික අපිට මට දන්නේ නැහැ. නමුත් ඔය පැහැදිලි කරන කාරණේ තමයි අපි කියන්න උත්සාහ කරන්නේ.
හරි ඒක හරි. හරියට හරි ඒක දැන් මට ඔය ඕක ඇහෙනකොට මට මතකයි. මට ඒක පාඩම් නැහැ. එහෙම මේ මම පාලි ඩික්ෂනරි මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය. දැන් මෙතන mental formation helps to generate more ideas. or thoughts or conceptions of the tree, feelings to involve. එතන ඔය ක්‍රියාවලිය තමයි එතන වෙන්නේ. එතකොට මේක ගත්තාම ඉතින් මේ බලන ක්‍රියාවලියක් aggregates of materiality. මේ රූප ගත්තාම එතන උපාදාය රූප 28ක්. ඒතර aggregate of feeling. ඊට පස්සේ aggregate of perception සංඥා 6 වැඩි වෙන්නේ. the aggregate of formation එතන 50ක්. ඒ consciousness මේ සිත 81ක්. මේවා තව වර්ගී වෙන අවස්ථා එනවා. දැන් අපි ඉතර ගැඹුරට යන්නේ නැතුව උඩින් සාමාන්‍ය මට්ටමින් තමයි මේ වෙලාවේ ඒ උපාදාන ස්කන්ධ ටික තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ ව්‍යාකරණානුකූලව ජෙරන් කියන වචනේ පාවිච්චි කරනවා. GERUND ජෙරන්. GERUND ජෙරන්. ඒ කියන්නේ ක්‍රියාපදයකට ing දාලා ඒ ක්‍රියාපදය නාමපදයක් ලෙස පාවිච්චි කරන අවස්ථාව ඒ විදිහට අඳුරගන්න. දැන් උදාහරණයකට අපි කියනවා teaching is learning. Teaching is learning. Teaching ඉගෙනවීම කතෘ. ඒක noun එකක්. teaching කියන එක. is කියන්නේ ක්‍රියාව වෙනවා. learning ඉගෙනීම. එතන කර්මය. ඒ වගේ ක්‍රියාපදයකට ing දාලා කතෘ ලෙස ක්‍රියාවට යටත් වෙන පදයේ ඔබ්ජෙක්ට් එක කර්මය ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකේ අවස්ථාවක් තමයි අද මේ ලෙසන් එකක් විදිහට අපි මෙතන සාකච්ඡා කරන්නේ. තේරෙන භාෂාවෙන් කියනවා නම් ක්‍රියාපද දෙකක් මේ කොටස ජෙරන්ඩ් වල මේ කොටස ක්‍රියාපද දෙකක් එකතැන යෙදෙනකොට දෙවෙනි එක ing වෙනවා. enjoy doing, stop doing it. දැන් එතකොට දැන් වහන්සේලාගේ පරිවර්තන ටික ළඟට ගන්න ඒකත් එක්ක සංසන්දනය කරන්න වැරදි නම් if you are mistaken you can please don't delete or cross out those mistakes. Please leave your mistake there itself and take down the correct below the incorrect or somewhere close to the incorrect. Whenever you are free at leisure you can compare your mistake with the correct, because by comparing you yourself can understand what your mistake is and where you have to be corrected. Whether it is whether your mistake is related to grammar, word order, spelling, or whatever. Some verbs are followed by ing. They enjoy dancing. Narthanen, නැටීමෙන් ඒගොල්ලෝ සතුටු වෙනවා. Would you mind opening the shutter? ඒතර mind කියන්නේ ක්‍රියාව. Would you mind? ඔයා හිතනවාද? ඔයාට අවුලක්ද? කරදරයක් කියලා දැනෙනවද? Opening විවෘත කිරීම the shutter. ජනේලේ shutter එක. කියන්නේ could you please open the shutter කියන එක. Would you mind opening the shutter? Mind කියන ක්‍රියාවට පස්සේ open කියන එක ජෙරන් වුණා. ක්‍රියානාමයක් වුණා. දැන් අපි මේක සරලව තව විදිහකට ගත්තොත් දැන් අපි පොඩි කාලෙත් කියන්නේ watching TV is my hobby. Collecting stamps is my hobby. අන්නේ වගේ. ඒක එතන ing දාපු එක කපුරු හැටියට පාවිච්චි කරනවා. දැන් මෙතන පෙන්වන්නේ කර්මයේ හැටියට පාවිච්චි කරනවා. He suggested going to the cinema. ඔහු යෝජනා කරා චිත්‍රපටයක් බලන්න යන්න. මේක දන්නේ නැත්නම් අපි සිංහල විදියට හිතනවා. He suggested to go to the cinema කියලා. He suggested going to the cinema. උර මෙන්න මේ stop, finish, delay, stop නතර කරනවා, finish ඉවර වෙනවා, delay ප්‍රමාද කරනවා, ප්‍රමාද වෙනවා, postpone කල් දානවා, fancy කැමති, imagine හිතින් මවා ගන්නවා, උපකල්පනය කර ගන්නවා, consider සලකනවා, avoid වළකිනවා, admit පිළිගන්නවා, deny ප්‍රතික්ෂේප කරනවා, involve නියැලෙනවා, සම්බන්ධ වෙනවා, practice පුහුණු වෙනවා. ඔය කියන ක්‍රියාපද වලට පස්සේ බොහෝ විට ing වෙන ඒ ජෙරන් එකක් ඉදේ. Please stop talking, start writing. කතා කරන එක නතර කරලා ලියන්න පටන් ගන්න. You should stop smoking. වා දුම්පානය කරන එක නතර කරනවා නම් හොඳයි. Stop smoking. You should stop නතර කරනවා නම් හොඳයි.
smoking දුම්පානය කිරීම. දැන් මෙතන smoking කියන එක verb එකක් නෙමෙයි. දැන් අපි කිව්වොත් he is smoking a cigarette there. He is smoking a cigarette there. එතන smoking කියන්නේ verb එකක්. එතන smoking කියන එක verb එකක් නෙමෙයි. ඒකට මෙතන gerund ක්‍රියා නාමයක්. ඒකට ක්‍රියාව සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් නාමපදයක් කරගන්න අදාළ ක්‍රමවේද. discover ගවේෂණය කරනවා, discovery ගවේෂණය. සොයාගැනීම. translate පරිවර්තනය කරනවා, translation පරිවර්තනය. educate education. ඒ වගේ ඒ භවවාචී ක්‍රියාව ගොඩනගෙන ඒකටම ආවේනික suffixes තියෙනවා. ඊට පරිබාහිර ඕනම ක්‍රියාවක ing දාලා සරලව නාමපදයක් කරගෙන කතුරු හැටියට හෝ ක්‍රියාවට යටත් වෙන පදයට හැටියට අවශ්‍ය අර්ථයට ගැලපෙන විදිහට මෙසේ යොදා ගන්න පුළුවන්. I will talk to him once I have finished writing this letter. මම ලියලා ඉවරුනාම එයාට කතා කරන්න. I'll talk to him. I'll talk to him මම එයාට කතා කරන්න. Once I have finished writing. ලියලා ඉවර වුණා. ඒතර once කියන්නේ විට කියන අර. when එක ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. When I have finished writing. ඊනවා spoken වල once කියන එක එතන ඒ අර්ථය. Writing this letter. Has she finished cleaning the kitchen? Has she the මේවා මට ටිකක් වේගෙන් කියන්න නැත්නම් හැකියි අර බෞද්ධ ආගමේ දාර්ශනික කරුණු මම එහෙම කේවල පුරුද්දක් නැති යන්ද මට පරිස්සමින් ඉන්න කියන්නේ. Has she finished cleaning the kitchen? ඇය කුස්සිය පිරිසිදු කරලා ඉවරයිද? Finished cleaning. She tried to avoid answering my question. ඇය උත්සාහ කරා avoid වලකින්න answering my question. මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන එක න වලකින්න ඇය උත්සාහ කරා. I don't fancy going out in this scorching sun. මේ පට්ටාවේ තදාගුවේ scorching sun. උකුරු ගහන ආගුවේ එළියට යන්න මට පිස්සුවක් නැහැ. But I don't fancy and I don't like it. We will consider appointing you to the post. තනතුරට පත් කිරීම පිළිබඳ අපි ඔබව සලකා බලන්න. Consider appointing. I can imagine you riding a bike. මට හිතා ගන්න පුළුවන් ඔය බයික් එකක් පදින එක. ඒකට කියන්නේ එයාට හරියට කරන්න බෑ කියන එක ඒක පැත්තකින් අපි එතන අදහස් කරා. දැන් මම පාඩම් කරන්න නැති කෙනෙක් කියනවා මම උදේ පාඩම් කරනවා. ඒක අපි කියනවා I can imagine you doing a lot of studies. I can imagine you studying. මට හිතා ගන්න පුළුවන් තමයි පාඩම් කරන්නේ. She admitted stealing the book. She admitted පිළිගත්තා stealing the book පොත වරගම් කිරීම. කරා කියන්නේ. He denied it. He denied doing it for the second time. He denied ඔහු ප්‍රතික්ෂේප කරා doing it ඒ කිරීම දෙවන වතාව. They involve practicing a lot. ඔවුන් නියැලෙනවා පුහුණු වීම වල ගොඩක්. ඒගොල්ලන් පුහුණු වීම වල ගොඩක් නියැලෙනවා. They involve practicing a lot. I enjoy not having to get up early on Sundays. ඉරිදාට ටිකක් නිදියන එක මම enjoy කරනවා. අවදි වෙන්නේ නැතුව ඉන්නේ. Give up මෙන්න මේ වගේ phrasal verb follow කියන්නේ sometimes these phrases there are certain phrasal verbs which follow gerunds. Give up, put off, carry on, go on, keep on. Have you given up smoking? Or දුම්පානය නතර කරලා පැහැරලා. We can't go on doing it further. අපිට තවදුරටත් ඒක කරගෙන යන එක කරන්න බෑ. We can't go on. We can't continue doing it. We can't go on doing it. We can't stop on living like this. We can't go on living like this. We must find a flat. අපි flat එකක් හොයාගන්න ඕනේ මේ විදිහට ජීවත් වෙන එක කරගෙන යන්න බෑ. We can't go on living like this. Please don't keep on disturbing. මාට disturb කරන එක කරගෙන යන්න එපා. With some verbs we can use the structure verb somebody plus I. You can't stop me doing what I want. You can't stop me doing what I want. අර සරුනාමයක් නැත්නම් නවුන්‍ය කර්මයක් මැදට දාලා ඊට පස්සේ දාන්න. ඒතකොට මේක gerund එක දෙවෙනි කර්මය. You can't stop me doing what I want.
මට මම වුණ දේ කරන එක වාට නතර කරන්න බෑ. You can't stop me doing what I want. I can imagine someone riding a bike. මට හිතා ගන්න පුළුවන් සමහර බයික් එකක් පදින. Sorry to keep you waiting so long. ගොඩක් වෙලාව බලන් ඉන්න උනාට එහෙම තියන්න උනාට සමාව වෙන්න. Keep you waiting. For finished actions, you can have past participle. Nimal admitted having stolen the money. මුදල් හොරගම් කරලා තියනවා කියන එක නිමල් පිළිගන්නවා. Admit can පිළිගන්න. Right? I admit having said it. ඒක කරා කියන එක මම පිළිගන්නවා. I admit having done it. ඒක කරා කියන එකත් මම පිළිගන්නවා. I admit having said it. ඒක කිව්වා කියන එකත් මම පිළිගන්නවා. ඒ වගේ I really regret having said it. එහෙම කියලා තියෙන එක ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. Regret. Can you please stop making so much noise? ගොඩක් ශබ්ද කරන එක ගොඩක් නතර කරනවා. I always enjoy talking to him. මම නිතර උට කතා කිරීමෙන් සතුටක් ලබනවා. He suggested going out for a walk. He suggested going out for a walk. So යෝජනා කරා එළියට ඇවිදින්න. It was very funny. Nobody could stop laughing. ඒ බොහොම විනෝදජනක වුණා කාටවත් හිනාව නතර කරගන්න බැරි වුණා. I don't fancy going out in this rain. මට පිස්සුවක් නෑ මේ වැස්ස එළියට යන්න. I should consider applying the job. මම සලකලා බලන්න ඕනේ job එකට apply කිරීම සම්බන්ධව. Have you finished ironing yet? තාම ඔය iron කරන එක ඉවර නැද්ද? Have you finished ironing yet? තාම iron කරන එක ඉවර නැද්ද? ඒකට haven't you finished ironing yet කියලා අහන්නේ නැහැ. ඒ නැද්ද කියන එක yet සහිත ප්‍රශ්නවල not දෙන්නේ නැහැ. දැන් they haven't come yet. ඒගොල්ලෝ තාම ඇවිල්ලා නැහැ. නැත්නම් not දෙනවා. yet එක සහිත ප්‍රශ්නවල not දෙන්නේ නැහැ. දැන් ඔයා තාම රැයට කාලා නැද්ද? Have you had your dinner yet? ඒගොල්ලෝ තාම ඇවිල්ලා නැද්ද? Have they arrived yet? ඔයා තාම මේ වාක්‍ය ටික පරිවර්තනය කරලා නැද්ද? Have you translated all these sentences yet? Haven't you translated these sentences yet කියලා අහන්නේ නැහැ. Do you want to carry on working? ඔයාට වැඩ කරගෙන යන එක කරන්න ඕනේද? I don't mind using the phone. I don't mind using the phone if you pay the bill. Bill ගේනවා නම් ඔයා ෆෝන් එක පාවිච්චි කරන එක මට ප්‍රශ්නයක් නෑ. We put off conducting the meeting. රැස්වීම පැවැත්වීම අපි කල් දැන්. Put off කල් දැන්. Conduct පැවැත්වීම. Holding the meeting. Can you imagine anybody being so stupid? ඔයාට හිතා ගන්න පුළුවන් කවුරු හරි එච්චර මෝඩ වෙන්න. Can you imagine anybody being so stupid? Be can in ing being ඉඳීම. So stupid. එච්චර මෝඩ විදියට ඉන්නේ. Would you mind turning up the radio? Would you mind volume it up? Can you please volume it up? So would you mind turning up the radio? Would you mind turning off the TV? Could you please switch off the TV here? Turn up, turn down, turn up the radio. If the radio isn't loud enough, you would say that please turn it up. If the radio is too noisy, you would say that please turn it down. So TV if you are interested in watching TV, you would ask somebody, please turn on the TV. If you are not interested in watching TV, you would say, please turn off the TV. Turn on, turn off. Switch on, switch off. So turn up, turn down. I denied breaking my, he denied breaking my pen. Panic. Pray, Single